ආයුබෝවන් දුවේ පුතේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 2020 වර්ෂ අවසාන ඇගයීම සඳහා ලබා දුන් විද්‍යා ප්‍රශ්න පත්තරේ බහුවර්ණ ප්‍රශ්න කොටස සාකච්ඡා කිරීම තමයි දැන් අපි සූදානම් වෙන්නේ. බලමු පළවෙනි ප්‍රශ්නය. ජලවාහිනී පද්ධතිය සහිත සත්වයින් අයත් වන වංශය කුමක්ද? එතනදි බලන්න දුවේ පුතේ මේ නිඩාරියා කිව්වහම ඔයගොල්ලන්ට මොනවද මතක් වෙන්නේ? මේ නිඩාරියා කියන අය දීප්‍රස්තරයින් නේද? ඊට පස්සේ ආත්‍රපෝඩා කිව්වහම ඔයගොල්ලන්ට එකපාරට මතක් වෙනවා සංධිපාදිකයෝ නේද? මේ ආත්‍රපෝඩා කියන අය සංධි සහිත පාද තියෙන අය. ඊට පස්සේ මොලුස්කා කිව්වම ඔයගොල්ලන්ට කවුද මතක් වෙන්නේ? මෘද්වංශීන් නේද? මෘදු දේහ තියෙන අය. ගොළු බෙල්ල, හංගොල්ල වගේ අය නේද? ඊට පස්සේ ඔන්න 1.9 කිව්වහම ඔන්න මතක් වෙනවා කවුද? අර දේහේ පුරා පැතිරුණු නාල පද්ධතිය සහිත එහෙනම් ජලවාහිනී පද්ධතිය සහිත වෙන්නේ මේ 1.9 කියන සත්ව වංශය. ඊළඟ අහනවා දුවේ පුතේ වායු වේලීම සඳහා භාවිතා කරන අම්ලය කුමක්ද කියලා. තවත් දුවේ පුතේ අපි දන්නවා මේ විද්‍යාගාරය තුලදී අපි අම්ල කිහිපයක් භාවිතා කරනවා නේද? මොනවද? හයිඩ්‍රොක්ලෝරික් HCl අම්ලය භාවිතා කරනවා. සල්ෆියුරික් H2SO4 අම්ලය භාවිතා කරනවා. නයිට්‍රික් HNO3 කියන අම්ලය භාවිතා කරනවා. තොර මේවා ප්‍රයෝජනයෙන් මතකද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මොකද කරන්නේ? මේ ආහාර කර්මාන්තයේදී මේ ආහාර මෘදු කිරීම සඳහා විශේෂයෙන් මේ අස්තිමය කොටස් වලින් ජෙලටින් සාදා ගැනීම අස්ති මෘදු කිරීම සඳහා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය භාවිතා කරනවා. ඊළඟට ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැද්ද ඔය පුතේ රාජ අම්ලය කියලා අහලා තියෙන්න ඕනේ. මොකද මේක උගන්වනවා නේද? රාජ අම්ලය. මේ රාජ අම්ලය සෑදීම සඳහා භාවිතා කරන මොනවද? නයිට්‍රික් අම්ලය, සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සහ සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මේක 1:3 අනුපාතයට මිශ්‍ර කරලා තමයි රාජාම්ලය සාදාගන්නේ. රාජාම්ලයෙන් මොකක්ද කරන්නේ? රන් පැටිනම් වගේ ලෝහ දිය කිරීම සඳහා භාවිතා කරනවා නේද? ඊට පස්සේ වාහනේ බාණ්ඩවල මල ඉවත් කිරීමට මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය භාවිතා කරනවා නේද? සල්ෆියුරික් අම්ලයෙන් පොහොර නිපදවන මොනවාද? ටිපර් සුපර් ෆොස්ෆේට් TSP කියලා කියන්නේ නේද? ඇමෝනියම් සල්ෆේට්. එතන මේ නිපදවීම සඳහා මේ පොහොර නිපදවීම සඳහා සල්ෆියුරික් අම්ලය භාවිතා කරනවා. ඔයගොල්ලෝ දන්නවා බැටරි ඇසිඩ් කියලා භාවිතා කරන්නේ නේද? මේ බැටරි ඇසිඩ් කියන්නේ මොනවද? ඒ තනුක් කරන ලද සල්ෆියුරික් අම්ලය. ඒ වගේම තමයි දුවේ පුතේ සායම් වර්ග, ප්ලාස්ටික්, ඒ ශාලක මේවා නිපදවීම සඳහා සල්ෆියුරික් අම්ලය භාවිතා කරනවා. ඒ වගේ විජල කාරකයන් ලෙසත් මේ සල්ෆියුරික් අම්ලය භාවිතා කරනවා. මේවා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ වායු වේලීම අපෙන් අහතු මේ වායු වේලීමනේ. එහෙනම් වායු වේලීමේදීත් භාවිතා කරන්නයි මේ සල්ෆියුරික් අම්ලය තමයි දුවේ පුතේ මේ වියලීමේදී ඒ වියලන්න ඕන වායුව මේ සල්ෆියුරික් අම්ලය හරහා අපි බුබුලණය කරනවා. මේ මගින් මේ වායු වියලා ගැනීම සිදු කරන්න පුළුවන්. ඊළඟ අපෙන් අහන තුන්වෙනි එක ප්‍රවේගයේ මැනීමේ සම්මත ඒකකයේ වන්නේ මින් කුමක්ද? හරි ලේසි දුවේ පුතේ නේද? ප්‍රවේගයට අදාළ සමීකරණය අපි දන්න මොකක්ද? විස්ථාපනය බෙදීම කාලය නේද? ඒතර විස්ථාපනය මයින්නේ මොනවයින්ද? m වලින් කාලය මයින්නේ s වලින්. එහෙනම් සූත්‍රය නම මොකක්ද? ms ඍණ 1. ඉතාම පාසුවෙන් අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් ප්‍රශ්න 3කට පිළිතුරු ලබා දුන්නා. බලන්න මේ ප්‍රශ්න 3 ඉතාමත් පහසුයි. ඔයගොල්ලෝ පාඩම් කරලා තිබුණනම් හොඳින් මේ පිළිතුරු 3 ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය. මානව ආහාර ජීර්ණ පද්ධතියේ ආම්ලික මාධ්‍යයකදී ක්‍රියා කරන එන්සයිම් වන්නේ කුමක්ද? තවත් දුවේ පුතේ අපි දන්නවා මේ ආහාර මාර්ග පද්ධතිය තුළ එන්සයිම ගණනාවක් ක්‍රියා කරනවා නේද? මේ එන්සයිම් මගින් මොකද කරන්නේ? අපි ගන්න ආහාරවල තියෙන සංකීර්ණ සංයෝග සරල ද්‍රව්‍ය බවට විදහෙලනවා නේද? සරල ද්‍රව්‍යයට විදහෙලලා ඒවා ඊට පස්සේ අන්ත බලය බවට පත් වෙලා ආහාර ජීර්ණ පද්ධතිය මගින් අවශෝෂණය කරනවා. එතකොට මේ ආමාශයේදී අපි දන්නවා HCl ස්‍රාවය වෙනවා. ඒ මගින් ආම්ලිකතාවයක් ඇති වෙනවා. ආමාශය මගින් තව ස්‍රාවය කරනවා මොනවද? රෙනින්. රින් මගින් කිරි කැටි ගැසීමේ ක්‍රියාවලිය සහ ඒ කිරිවල ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. ඒ වගේම ස්‍රාවය කරන මොනවද? පෙප්සින්. පෙප්සින් මගින් මොකද කරන්නේ? ඒ ප්‍රෝටීන ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ කරනවා. එහෙනම් ආම්ලික මාධ්‍යයේදී ක්‍රියා කරන එන්සයිම් වෙන්නේ මොකද්ද? මේ පෙප්සින් තමයි ආම්ලික මාධ්‍යයේදී ක්‍රියා කරන එන්සයිමය වෙන්නේ. ඊළඟට බලන්න පරමාණුවක න්‍යෂ්ටි අන්තර්ගත අංශු පමණක් අඩංගු පිළිතුර. තවත් දුවේ පුතේ අපි දන්නා පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන න්‍යෂ්ටිය මොනවද තියෙන්නේ?
ප්‍රෝටෝන තියෙනවා නේද? නියුට්‍රෝන තියෙනවා. ඊට පස්සේ මේ න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් වල පිහිටලා තියෙන මොනවාද? ඉලෙක්ට්‍රෝන. එහෙනම් න්‍යෂ්ටියේ තියෙන මොනවාද? ප්‍රෝටෝන. ප්‍රෝටෝන කියන ඒවා ධනාරෝපිතයි. නියුට්‍රෝන කියන ඒවා ඍණාරෝපිතයි. එතකොට මේ ප්‍රෝටෝන ධනාරෝපණය ඉලෙක්ට්‍රෝන ඍණාරෝපණයට සමාන වෙනවා. ඒ නිසා අපි කියන මොකද්ද? පරමාණුවක් ගත්තාම විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා. එහෙනම් මොකක්ද අහන්නේ අපෙන්? න්‍යෂ්ටි අන්තර්ගත අංශු මොනවාද? න්‍යෂ්ටි අන්තර්ගත අංශු වෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ඊළඟට අහන වස්තුවක වාතයේ බර W වේ. ඒ ජලයේ ගිල්ලූ විට බර Y විය. එහිදී විස්ථාපනය වූ ජලයේ බර Z නම් WY. Z අතර සම්බන්ධතාවය නිවැරදිව දක්වා ඇත්තේ. එහෙනම් Z ගැන තමයි මේ අහන්නේ. Z කියලා කියන්නේ මොකද්ද? විස්ථාපනය වූ ජලයේ බර. දැන් දේ පුතේ මේ කියද්දී ඔයගොල්ලන්ට මොන හරි දෙයක් මතක් වෙනවද? මොකක් හරි මතක් වෙන්න ඕනේ නේද? මොකක් හරි මූල ධර්මයක් මතක් වුණා නම් ඔයගොල්ලෝ හොඳින් දැන් පාඩම් කරලා තියෙනවා. මොකද්ද වෙන්නේ මෙතනදී? වැදගත් වෙන මූල ධර්මය ආකිමිඩිස් මූල ධර්මය නේද? ආකිමිඩිස් කියන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා මොකද්ද කියන්නේ? වස්තුවක් තරලයක් තුල අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් අර්ධ වශයෙන් ගිල්ලා තියෙන විට එහෙම නැත්නම් පූර්ණ වශයෙන් ගිල්ලා තියෙන විට ඒක මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම මේ ජලය මගින් ක්‍රියා කරන උඩුකුරු තෙරපුම ඒ වස්තුව මගින් විස්ථාපිත තරලයේ බරට සමාන වේ. එහෙනම් මේ විස්ථාපනය තරලයේ බර තමයි මේ කියන්නේ නේද? ඒක මොකටද සමානව කියන්නේ? උඩුකුරු තෙරපුමට තමයි සමානව කියන්නේ. අපි දැන් මෙතනදී උඩුකුරු තෙරපුම තමයි සොයන්න ඕනේ. එහෙනම් මොකද්ද තියෙන්නේ? මේ වස්තුවක් තියෙන වස්තුවේ බර කීයද දීලා තියෙන්නේ? වස්තුවේ බර සාමාන්‍ය වාතයේදී කීයද? වාතයේදී W නේද? මේ ජලයේදී බර වෙන්නේ y නේද? එහෙනම් මේ මෙතනද අපි කොහොමද මේ ගන්නෙ? W වලින් ඒ y වලින් අඩු කළොත් එහෙම අපිට එනවා මේ ජලය මගින් යොදන උඩුකුරු තෙරපුම. මේ වාතයේදී බර තියෙන්නේ මේ ජලයේදී බර තියෙන්නේ ජලයේදී බර අඩු වෙනවා. ඇයි ඒ? උඩුකුරු තෙරපුම උඩට යොදන නිසා. එහෙනම් ඒ උඩුකුරු වාතයේ බරෙන්නේ ජලයේදී බර අඩු කරොත් එහෙම අපිට ලැබෙනවා උඩුකුරු තෙරපුම. ඒක තමයි මේ විස්ථාපිත තරලයේ බරට සමාන වෙන්නේ Z කියන එක. එහෙනම් W ඍණ y සමානයි Z කියන එක තමයි අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. ඒ විදිහට ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේ කියද්දිම මේ මූලධර්මයේ මතක් වුණා නම් ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නයට පිළිතුර ලේසියෙන්ම ගන්න පුළුවන්. එhmenan දුවේ පුතේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ආකිමිඩිස් මූලධර්මයේ කියන එක හොඳට පාඩම් කරලා තියෙන්න ඕනේ. ඒකෙන් ඔයගොල්ලන්ට ලකුණු කිහිපයක් විභාගෙදී එකතු කරගන්න පුළුවන් වේවි. ඊළඟට බලන්න මිනිසාගේ යම් යානයක සිදුවන විකෘතියම නිසා රතිරුදිනාල අසාමාන්‍ය හිමොග්ලොබින් අණුවක් නිපදවේ. මෙම ප්‍රවේණික ආබාධය හඳුන්වන නම කුමක්ද? ඔව් හිමෝෆීලියාව. හිමෝෆීලියාව කියන්නේ මොකද්ද? ලිංග ප්‍රතිබද්ධ රෝගයක් නේද? ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය නිසා තමයි මේ හිමෝෆීලියාව කියන එක ඇති වෙන්නේ. රක්තහීනතාවය. රක්තහීනතාවය ඇති වෙන්නේ කොහොමද? යකඩ උණතාවය නිසා නේද? යකඩ උණුනහම තමයි මේ රක්තහීනතාවය කියන්නේ. ඇලි බව කොහොමද ඇති වෙන්නේ? ඇලි බව ඇති වෙන්නේ අර මෙලනින් වර්ණකයේ නිපදවීමට දායක වන ජානයක විකෘතියන් නිසා. ඒකත් ජාන විකෘතියන් නිසා තමයි ඇති වෙන්නේ. හැබැයි මේ අතුරුදිනාලට මේක සම්බන්ධ වෙන්නේ නැහැ. මෙලනින් වර්ණකය තමයි මේක සම්බන්ධ වෙන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද මෙතන එන්න ඕනේ? තැලසීමියාව තමයි එන්න ඕනේ. මේ තැලසීමියාව නිසා තමයි මේ රතුරුදිනාල අසාමාන්‍ය හිමොග්ලොබින් අණුවක් නිපද වෙන්නේ. එහෙනම් උත්තරේ වෙන්නේ 7 වෙනි ප්‍රශ්නයට අංක 2. අට බලන්න ඇමෝනියාහි ලුයිස් ව්‍යුහය නිවැරදිව දක්වන පිළිතුර කුමක්ද? මේ ලුයිස් ව්‍යුහය නිවැරදිව දක්වලා තියෙන පිළිතුර තමයි අහන්නේ. එතකොට අපිට මේ මොකද්ද මේ දක්වලා තියෙන්නේ? මේ තුන්වෙනි පිළිතුරේ මේ තියෙන තිත් කතිර සටහන් නේද? මේ තිත් කතිර සටහන තියෙනවා බලන්න. එතකොට මේ නයිට්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියනවද? ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. 1 2 3 4 5යි. මේ කතිර වලින් දක්වලා තියෙන්නේ මේ නයිට්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 5. හයිඩ්‍රජන් වල 1යි නේද? මේ තිතකින් දක්වලා තියෙන්නේ ඒක. නම් මේ දක්වලා තියෙන්නේ මොකද්ද? තිත් කතිර සටහන. එතකොට මේ හතරවෙනි එකෙන් තමයි මේ ලුයිස් ව්‍යුහය දක්වලා තියෙන්නේ බලන්න දුවේ පුතේ නේද? මේ කෙටීරකින් දක්වලා තියෙන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල මේ තිත් දෙකකින් දක්වලා තියෙන්නේ මොකද්ද? එකසර ඉලෙක්ට්‍රෝන යුගල. එහෙනම් මෙතනදී පිළිතුර එන්න ඕනේ මේ හතරවෙනි පිළිතුර. එහෙනම් ඔයගොල්ලන්ට මේ තිත් කතිර සටහන සහ ලුයිස් ව්‍යුහය කියන එක වෙන් කරලා හඳුනා ගන්නත් ඒ දෙක අඳින්නත්
පුළුවන්කම තියෙන්න ඕනේ. 9 බලන්න පහත පරිපද සංකේත අනුපිළිවෙලින් දක්වා ඇති නිවැරදි වර්ණය කුමක්ද? එතකොට මේ මොකද්ද තියෙන්නේ? මේ තියෙන්නේ ප්‍රතිරෝධකය නේද? ඔයගොල්ලන්ට මතකයි ප්‍රතිරෝධකය අපිට තවත් දක්වන්න පුළුවන් කොහමද? එන්න මේ ආකාරයට අපිට දක්වන්න පුළුවන් නේද ප්‍රතිරෝධකය? මේ තියෙන්නේ ප්‍රතිරෝධකය මේ මොකද්ද? මේ තියෙන්නේ භූගතය. මේ තියෙන්නේ මොකද්ද? විචල්්‍ය ප්‍රතිරෝධකය නේද? විචල්්‍ය ප්‍රතිරෝධකයත් අපිට මේ ආකාරයටත් දක්වන්න පුළුවන් නේද? මේ මොකද්ද තියෙන්නේ? මේ තියෙන්නේ දුවේ පුතේ සූර්ය කෝෂීය ප්‍රතිරෝධකය, භූගතය, විචල්්‍ය ප්‍රතිරෝධකය සහ සූර්ය කෝෂය. එහෙනම් මේ ඉලෙක්ට්‍රොනික උපාංග මේ සංකේත වලින් දුන්නාම අපිට ඒවා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ බලන්න නිරෝගී පුද්ගලයෙකුගේ ගුච්චිකා පෙරණේ අඩංගු නොවන ද්‍රව්‍ය වන්නේ කුමක්ද? එතකොට මේ ප්ලාස්ම ප්‍රෝටීන වගේ විශාල අණු සහ රුධිර සෛල මේ ගුච්චිකා පෙරණයට එකතු වෙන්නේ නැහැ. එහෙනම් මෙතනදී පිළිතුර වෙන්නේ මොකද්ද? මේ ප්ලාස්ම ප්‍රෝටීන කියන එක තමයි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟ බලමු. ඔන්න ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් තියෙන හොඳ ප්‍රශ්නයක්. මේක ඔයගොල්ලෝ ගොඩක් දිනෙක වරද්දලා තිබුණා හැබැයි. X මූල ද්‍රව්‍යයේ කාබනේටයේ සූත්‍රය XCO3 වේ. අහන්නේ මොකද්ද? ෆොස්ෆේටයේ සූත්‍රය මොකද්ද? එතකොට අපි දන්නවා CO3 2- නේද? එතකොට X. එහෙනම් මේ X වල සංයුතාවය 2යි කාබනේට වල සංයුතාවය 2යි මේ දෙක මාරුනහම මොකද වෙන්නේ? XCO3 කියලා හැදෙනවා. මේ දෙකට දෙක කියන එක අපි ගන්නෑ මොකද ඒක ඉවත් වෙලා යනවා කියලා. එහෙනම් මෙතනදී අපිට ගන්න තියෙන්නේ මොකද්ද? X වල සංයුතාවය කීයද? අන්න 2යි. එක හැම නෙවෙයි. ගොඩක් දිනෙක එක කියලා තමයි අරන් තිබුණේ. ඊළඟ මොකද්ද? ඊළඟ PO4 නේද? PO4 කීයද? 3යි නේද? සංයුතාවය කීයද? සංයුතාවය 3යි නේද? එhmenan මොකද්ද අපි ලියන්නේ? මේ සංයුතාව මාරු කළා තමයි අපි ලියන්නේ. එහෙනම් X වල සංයුතාවය මේ මාරුන PO4 වල 3 ඊට පස්සේ PO4 වලට X වල සංයුතාව වෙනවා PO4 twice. ඔන්න විදිහට තමයි ලියන්න ඕනේ. නම් කීයද? X3යි PO4 2යි X3 PO4 twice. මෙන්න මේ හතරවෙනි පිළිතුර තමයි අපි ගන්න ඕනේ. මේ සංයුතාවය දුවේ පුතේ X වල 1යි කියලා ගත්තොත් නම් මේ උත්තරය වරදිනවා. එහෙනම් මෙතනදී මේ කාබනේටෝ සංයුතාවය 2යි ඒ නිසා X වල සංයුතාවය 2 වෙනවා. X වල සංයුතාවය 2 කියලා ගත්තම PO4 3 වල සංයුතාවය 3යි. මේ සංයුතාව මාරුනාම X3 PO4 2 කියලා අපිට සූත්‍රය ලැබෙනවා. එහෙනම් ඒ ආකාරයට තමයි මේකේ සූත්‍රය අපි ලබා ගැනීම සිදු කරන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ බලන්න. වස්තුවක් මත බලයක් ක්‍රියාත්මක වීමේදී සිදුවිය නොහැකි කරුණ වන්නේ කුමක්ද? වස්තුවක් මත බලයක් ක්‍රියාත්මක වීමේදී සිදුවිය නොහැකි කරුණ. වස්තුවක් මත බලයක් ක්‍රියාත්මක වුණාම මොකද වෙන්නේ? හැඩය වෙනස් වෙනව නේද? ඊට පස්සේ ඒ බලයක් ක්‍රියා කරන ප්‍රවේගය වෙනසක් සිදු වෙන්න පුළුවන්. දිග වෙනසක් වෙන්න පුළුවන්. ඇදීමකට ලක් වෙලා නේද? හැබැයි ස්කන්ධය කියන එක වෙනස් වෙනවද? නැහැ. ස්කන්ධය කියන එක නම් වෙනස් වෙන්නේ නැහැ. වෙන්න බැරි එක තමයි ස්කන්ධය වෙනස් වීම කියන එක. ඊළඟ ප්‍රශ්නය මානව දේහය තුළදී ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත් කරන හෝමෝනය වන්නේ කුමක්ද? එහෙමනම් දුවේ පුතේ ඔයගොල්ලන්ට මෙතනදී මතක තියෙන්න ඕනේ මොකද්ද? මේ මානව දේහය තුළදී ඒ සමස්ථිතිය පවත්වා ගැනීම. මොකද සමස්ථිතිය කියලා කියන්නේ? ඒ ජීවියෙකුගේ දේහය තුළ නියත අභ්‍යන්තර පරිසරයක් පවත්වා ගැනීම තමයි මේ සමස්ථිතිය කියලා කියන්නේ. මෙතනදී අපි කතා කරලා තියෙනවා දුවේ පුතේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම නේද? දේහ උෂ්ණත්වය මේ ජල තුල්්‍යතාව කියන ඒවා යාමනය කරන ආකාරය පිළිබඳව. එතකොට මොකද වෙන්නේ දුවේ පුතේ මේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට අඩු වුණාම එතකොට මෙතනදි වෙන්නේ මොකද්ද? මේ ලැංගහැන් දීපිකාවල තියෙන ඇල්ෆා සෛල මේ මගින් මොකද්ද ස්‍රාවය කරන්නේ? ඒ ග්ලූකෝගොන් කියන හෝමෝනය ස්‍රාවය කරනවා. මේකෙන් මොකද වෙන්නේ? මේ හෝමෝනය අක්මාව මත ක්‍රියා කරලා අර අක්මාවේ සංචිත වෙලා තියෙන ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට ලබා දෙනවා නේද? ඒ මගින් මේ ග්ලූකෝස් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඒ සාමාන්‍ය පරිදි තියාගන්න පුළුවන්. එතකොට මේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒත් අර අග්න්‍යාසයේ තියෙන ලැංගහැන් දීපිකාවල තියෙන බීටා සෛල කියලා. මේවා මගින් මොකද්ද කරන්නේ? ඉන්සියුලින් හෝමෝනය. ඔයගොල්ලෝ ඒක නම් අහලා ඇති හොඳට නේද? ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය කළා ඒ රුධිරයේ තියෙන ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කරලා කොහෙද තැන්පත් කරන්නේ? අක්මාවේ තැන්පත් කරනවා. එවන ඔය ක්‍රියාවලියතාවෙන් නම් මෙතනදී මොකක්ද අහන්නේ? ග්ලයිකොජන්
ගලූකෝස් බවට පත් කරන හෝමෝනය තමයි මෙතන් දිහන්න මොකක් දෙන අපිට මෙතන පිළිතුර දිය දෙන්න පුළුවන් ගලූකගන් තමයි දෙන්න පුළුවන් ගලූකගන් මගින් තමයි මොකක්ද වෙන්නේ ලයිකොජන් ගලූකෝස් බවට පත් කරන්න ඊලාන බලන්න උච්චවා ඉලෙක්ට්‍රෝන විඤ්ඥාසය පමණක් අන්තර්ගත පරමාණු අයන ඇතුළත් පිළිතුර කුමක්ද තොට බාන්න මෙතන තියෙන පරමාණු නේද පරමාණු තියෙන ඒවගේම අවසාන හතරනි පිළිතුරේමකක්ද තියෙන්නේ අයනත් තියෙනවා නේද පරමාණු තියෙනවා අයන තියෙනවා එතොට බලන්න මෙතන උච්චවායු ඒකැන අවසාන ශක්තිමට්ටමය සම්පූර්ණ කරගෙන ඉන්න ඔන්නේද එමනම් මෙතන් දියගොල්ලන්ට යාවර්තතාවගේ පලවෙනි මූලදා විස්ස ලියාගන්න වෙනවා ඒ ලියාගෙන් තමයි පිළිතුර බලන්න වෙන්නේ අතක තියෙන් ඕනේ පලනි මුණදව විස්ස කියන්න පුළුවන් වෙන්න ලියන්න පුළුවන් වෙන්න ඕනේ බලමු උච්චවාය වින්නාසයට නියෝන් නියෝන් කියන උච්චවායු වින්නාසය තියෙනවා හැබැයි බෝරෝන් කෙනෙක් කෙනට උච්චවාය වින්නාසය නෑ ආගන් උච්චවායුවක්නේ දෙයට උච්චවාය වින්නාසය තියෙනවේ බෙරලියම් කියන කෙනාට උච්චවාය වින්නාසය නෑ හයිජන් කෙන කෙනටත් නෑ හිලියම් කියන කෙනට නම් තියෙනවා නේද සෝඩියම් ධනායනේ සෝඩියම්මල අවසාන ශක්තිමට්ටම ඉලෙක්ට්‍රෝන කියක් තියෙනද එකයි ඉලෙක්ට්‍රෝනි වත්තුනාම මොක දෙන්න ධනායනයක් සෑද නොනේද නං යාගේ ඒ ශක්තිමට්ටම සම්පූර්ණලා තියෙන්නේ උච්චවා විඤ්ඥාසයට ඇවිල්ල තියෙන්නේ ඔක්සිජන් වල අවසාන ශක්තිමට්ටම ඉලෙක්ට්‍රෝන කියද හයයි තොට මේ දෙක රින කියන්නම ගත්ද යාගේ රින ආරෝපන දෙකක් වැඩි ලක ඉලෙක්ට්‍රෝන් දෙකක් කරගෙන මොක දෙලා තියෙන අවසාන ශක්තිමට්ටම සම්පූර්ණ වෙලා නේද එන උච්චවා ඉලෙක්ට්‍රෝන විඤ්ඥාසය ලබාගෙන තියෙන නම් දුවපුතේ මෙතැන් උත්තර වෙන්නමකක්ද මේ හතරවෙනි පිළිතුර දස පහලෝ බලන්න ජලය තුළින් තරංගයක් ගමන් ගන්නාවට සිදුවන්නේ මින් කුමක්ද මොකක්ද වෙන්නේ ජලාන්සු තරන්ගේ සම ගමන්කි ජලාන්සු ගමන් කරන්න නෑ නේද ජලාන්සු කම්පනයවීම විතරයි සිදුවෙන්නේ ජලාන්ස්වල කිසු චරිතයක් සිදුනොවම නෑ ජලාන්සු චලන වෙනවා කම්පනය වෙනවා තරන්ගේ ශක්තිය හානි නොවීම තරන්ගේ ශක්තිය හානි වෙනවා තරන්ගේ ගමන් කරදි නේද තරන්ගේ ඔස්සේ සත්‍යය සම්ප්‍රේෂණය වීම අන්න තරන්ගේ ඔස්සේ ශක්තිය සම්ප්‍රේෂණය වීම එතව තරන්ගේ ඔස්සේ ශක්තිය සම්ප්‍රේෂණය වීම සිදුවෙනවා නේද එනම් ජලය තුළින් තරන්ගයක් ගමන් ගන්නාවට සිදුවන්නමකක්ද තරන්ගේ ඔස්සේ ශක්තිය සම්ප්‍රේෂණය වීම නම් හතරනි පිළිතුර තමයි ගන්න ඕනේ ඉනාන බාන්ධයපුතේ මිනිසාගේ සුක්්‍රාණු තාවකාලිකව ගබඩා කරන්න වියහයකුමත්ද මේකන ඉතා පහසුයි අපි උසනය ඉට පස් යන ප්‍රතික්‍රියා සීග්‍රතාවය සඳහා බලපාමක් ඇති නොවන සාධකයේ මින් කුමක්ද මොනත් දේවතේ මේ ප්‍රතික්‍රියා සීග්‍රතාවයක් කරී බලපාන්නේ ප්‍රතික්‍රිය කළ පෘෂ්ට වර්ග පලනේද වර්ග පලය වැඩිවෙන්න වැඩියන්න ප්‍රතික්‍රියාවේ සීග්‍රතාව වැඩිය නොනේද ප්‍රතික්‍රියාවේ උස්නත්තේ බලපාන උස්නත්තේ වැඩිවෙද්දිමකද වෙන්නේ ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවය වැඩි වෙනවා ප්‍රතික්‍රිය කළ සාන්ද්‍රණය ප්‍රතික්‍රිය කළ සාන්ද්‍රණය වැඩිවෙද්දේ ප්‍රතික්‍රියාව සීග්‍රතාව වැඩි වෙනවා එතදි පH අගේම විශේෂ බලපෑමක් ඇති කරන්න හැනම්මකක්ද පිළිතුර වෙන්නේ පH අගේ තමයි පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් දහට බලන්න සෑම් විටම් විලායකයක්සා ස්විච්චක් ගොවිද්‍යුත් පරිපතයකට එදිය යුත්තේ මොකක්ද සජීවී රැහැනට නේද ඒ සජීවී රැහන්ට තමයි යොදන්න ඕනේ ඒ සජීවී රැහන්ට එදුවාම තමයි ඒමගින්න අධික ධාරාවක් කවත්තේ මේ විලායකේ මගින්නේ ධාරාව නවත්තීමක් සිදු කරන්නේ ඒවගේම තමයි ස්විචයක් තොර සිචයම්මගේ මොකක්ද කරන්නේ මේ ධාරාව ගැලීමට සැලැස්වීම සහ ඒක වැලැක්කී මෙහිනම් අනිවාර්ය මොකක්ද කරන්න ඕනේ ඒ සජීවී රැහන්ට තමයි සම්බන්ධ කරලා තියෙන්න ඕන හරි ඉරන බාන්න 19 නව කොරෝනා වෛරසය නිසා ප්‍රධාන වසයෙන් ආසාධයෙන් ලක්වන මානව ඉන්ද්‍රිය පද්ධතිය වන්නේ තොට දුවපුතේ මේ කොරෝනා වෛරසයෙන් නොගුල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඇබැයිද මේ කොරෝනා වෛරසත් පරණ කතන්දරයක් වෙලා තියෙන්නේ දක් කල් ගිහිල්ලා එවුනාට කියන්න බැහැ ඔගොල්ලන්ට වියහගත ප්‍රශ්නයත් මේ කොරෝනා වෛරසයට අදාලා යම්යම් දේවල් අහලා තියෙනවා ඒ වගේම මේ එකෙත් මොනහරි අහන්න පුළුවන් නිසා මේ කොරෝනා වෛරසය ගෙනත් පොඩ්ඩක් බලාගන්න හරි මොකක්ද මේ කොරෝනා වෛරසය නිසා ආසාදෙන් ලක්වන පද්ධතිය ස්වසන පද්ධ තියනේද පෙනහල් ආසිතව තමයි මේ කොරෝනා වෛරසය ක්‍රියාත්මක වෙන්නේ තොට ස්වසන පද්ධතියතා මෙතන්ට අපි පිළිතුර විදිහට ගන්න ඕනි ඉනට බලන්න පහත දී ඇති ප්‍රතික්‍රියාතරින් තාප අවසෝසක
ප්‍රතික්‍රියාවන්නේ කුමක්ද? තොට මීතයෙන් දහනය මීතයෙන් දහනයති මොකද වෙන්නේ තාප දායක ප්‍රතික්‍රියාවක් ඒක නේද සයිලිය ශසනය තාපය ශක්තිය නිප දෙනවා තාපදායක වෙනවා අම්ලහා බස් මනිවාරෙන් අපි දන්න අම්ල බස්මයකුතු කරා මොකද වෙන්නේ රත්වය නනේද නැව තාපදායක හුණු ගල් වියෝජනය කියන්නේ තාප අවසෝසර ප්‍රතික්‍රියාවක් එන අපිට ගන්න තියෙනමකක්ද මේ හුණුගල් වියෝජනය කියන එක නේද එතවට මේ බොහෝ මේ රසායනික සංයෝග මේ ගොඩක් රසායනික සංයෝග දුව පුතේ මේ තාප වියෝජනය තා පවසෝසක ප්‍රතික්‍රියාවක් විදිර තමයි සිදුවෙන්නේ හරි ඉරන බාන 21 බාන පරිපත්ත සටහනක් ඇඳලා තියෙනවා මේ මගේ මේ කොටස් ඔකල අඳුරගන්න පුළුවන්ද ABC කියන්නේ බල්බනේද මේ බැටරයක් නේද කෝස දෙකක් සම්බන්ධලා බැට්‍රියක් තියෙන මේ සම්බන්ධ කම්බිවලින් සම්බන්ධ කරලා තියෙනව නේද මොකක් දහන්නේ සත්‍ය ප්‍රකාශය බල්බ සියල්ලම ශ්‍රේණිගතව නෑ ශ්‍රේණිගතව නෑ නේද බීහාසී බල්බ සමාන්තරගතව බීහාසී සමාන්තරගතව තමයි තියෙන්නේ හැබැයි නේද තව එකක් තියෙනවා හැබැයි සියලු බල්බ සමාන්තරගතව පවති සියලු බල්බ කොහොම තියෙන්නේ සමාන්තරගතව ඊළඟමකද කියන්නේ බීහාසී බල්බ ශ්‍රේණිගතවද ඒ සමාන්තරගතවද පවති නෑ නේද ඒපුතේ මේ සියල්ලම කොහොම තියෙන්නේ සමාන්තරගතව තමයි තියෙන් දැ මේක මේ විදියට ගත්තත් මේක මෙතනින් තිබුණත් ඒකම තමයි නේද මේ කෝසටික මෙතැන්ට ගියත් ඔය දේම තමයි වෙන්නේ මෙම තිබුණත් නේද ඒක නිසා මේ සියල්ලම කොහොම තියෙන්නේ සමාන්තර ගතව තමයි තියෙන්නේ එක නිසාමකත් අපිට ගන්න පුලන් පිළිතුර සියලු බල්බ සමාන්තර ගතව පවතිී කෙනෙක තමයි ගන්න තියෙන්නේ ඊලාට බලන්න ඊළඟ ප්‍රශ්නය සජී පදාර්ථය අඩක්ගු ජයිවානු අතරේ නයිටජන් අන්තර්ගත ජයිවානු දැක්වෙන වරණය කුමන්ද තො දපතේ බාන කාබ හයිඩට මනා තියෙන්නේ කාබන් හයිඩියන් සහ ඔක්සිජන්නේද ලිපිඩවල ලිපිටල තියන්නේ කාබන් හයිඩියන් සහ ඔක්සිජන් පෝටීනොල් නම් තියෙනමුණද කාබන් හයිඩියන් ඔක්සිජන් නයිටයන් හා ඇතැම් විට සල්පසහ පොස්පරසා හිනම් පෝටීනොල නයිටයන් තියෙන හැබැයි ලිපිඩෝ තියෙනද ලිපිඩවල නෑනේද හරි කාබහයිඩේට පෝටීන කාබහයිඩේටවල් නැහැ ඔන්න පෝටීනොල් නම් තියෙන ඒ උත්තරය ගන්නන් බෑ හතර පෝටීන පෝටිනල තියන කියලාපි කිවන් නියක්ලිකම් ලියක්ලිකම් ලෝ තියෙනමනාද කාබන් හයිඩියන් ඔක්සියන් නයිටයන් සහ පොස්පරස්නේ දෙන නයිටයන් තියෙනවා අපිට ගන්න පුළන් පිළිතුරමකක්ද විසි දෙකට හතර තමයි අපිට ගන්න තියෙන පිළිතුර විසිතුන්න බලන්න දුවපොතේ මැග්නීසියම් මැග්නීසියම් කියන්නමකක්ද ලෝහයක් නේද අහන්නමකක්ද මැග්නීසියම් හුමාලය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන පලය හෙමනත්තම් පලවන්නේ කුමක්තක හෙනම් දපතේ දැන්ගයි මතක් කරගන්න ඕනේ ඔය සෝඩියම් සමගින් ප්‍රතික්‍රියා මතක ඉන්නේ ජලය සමඟ කෝඩියම් ජලයට දැම්ම මොකද වෙන්නේ ඒ ජලය මත සූහඬක් නොමගින් වේගෙන් පාවෙ නොනේ දෙකතැන් අතුරුණ මොකද එන්න ගිනි ගන්නවා චන් ලෙස ප්‍රතික්‍රියා කරන නේද මැග්නීසියම් කොහොමද මැග්නීසියම් මේ සිසිල් ජලය සමඟ වේපුතේ ප්‍රතික්‍රියාව කිහෙමට කියලා පෙන්න්නන්නේ නෑ බෑ උුණු ජලයට දැම්මොත්තේ මොකද වෙන්නේ උුණු ජලයට දැම්මොත්තේම මැගනීසියම් හයිඩොක් සයිට් හදනවා ඒවාගේම හයිඩජන් වායුව හිට වෙලාන උුණු ජලයට දැම්ම දැම්මකක් අපෙන් අහන්නේ උමාලේ නේද උමාලේ සමඟ ප්‍රතික්‍රියාකරොත්තේම ඒ මැගනීසියම් මොක්සයිට් සහ හයිඩජන් වායුව සාධන හිනම්මකද උත්තරේ හතර මැගනීසියම් මොක්සයිට් සහ එක්ටූ කියන එක තමයි උත්තරේ විදිහට ගන්න පුළුවන් බලන්න 24 ප්‍රශ්න ඉතාම හොඳ ප්‍රශ්නයක් නේද පහත රූපයේ දක්වා ඇත්තේ එක්තරා තරංගයක් තප්පර එක කාලයක් තුළ සම්ප්‍රේෂණය වූ ආකාරය දැක්වෙන ප්‍රස්ථාරයයි එම තරන්ගේ ප්‍රවේගේ කොප්මට මෙත මේ තරන්ගේ ප්‍රවේගේ සම යහන්නේ එන අපි දන්නා සූත්‍රයමකක්ද වී සමානයි ලැම්ඩ කියලනේද තොට මේ වී කියලා කියන්නමකක්ද ප්‍රවේගේ කිය කියන්නේ සංඛ්‍යාතය තප්පරයකදී සිදුවන කම්පන ප්‍රමාණය නේද ලැම්ඩ කියලා කියන්න ති තරංග ආයාමි නයි බලමු දැන් මෙතන මේ කමන් කල දුර නෙවේ මෙතන ඉන්නවනමකක්ද මේ කාලය කියලා මේක වෙනස් කරගන්නත් කියලා කිව්ව ඔගොල්ලන් විභාග වෙලා වෙදී බලන්න දුවපුතේ මේ විස්ථාපනය නේද එනම් මේ දැඟල් මේ සූත්‍රය තමයි මේ ආදේශ කරගන්න ඕනේ නම් සංඛ්‍යාතය කීයද බලමු තරංගයක් තප්පර එකකදී සම්ප්‍රේෂණය නැමෙත් මේ තප්පර එක එනම් මෙතන තියෙන කියද තප්පර එක
එහෙනම් ඒ කාලය තුල කම්පන වාර කීයක් වෙලා තියෙනවද? කම්පන වාර දෙකක් වෙලා තියෙනවා. එහෙනම් සංඛ්‍යාතය කීයද? සංඛ්‍යාතය 2යි. ඊට පස්සේ ලැම්ඩා තරංග ආයාමය කීයද? මේ මෙතන එන්නේ 20යි. ඒ 20 අපි මේ අපි මෙතන ඉඳන් මෙන්න මෙතනට ගන්න. එහෙනම් මෙතන ඉඳන් මෙතනට ගන්න ඕනේ. මේ දුර තමයි මෙතන ගන්න ඕනේ. මේ 20යි. එhmenan මෙතනත් කීයක් එනවාද? එතනත් 20ක් එනවා. මේ 20 දෙකම එකතු වෙන්න ඕනේ කීයද? 40යි සෙන්ටිමීටර්. එහෙනම් මේක අපි දාන්න ඕනේ සෙන්ටිමීටර වලින් නෙවෙයි මීටර වලින්. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ 40 කියන එක 100ෙන් බෙදන්න ඕනේ. එහෙනම් කොහොමද එන්නේ? දශම 4 දෙක වැඩි වෙන්න ඕනේ. දශම 4න් කීයද එන්නේ? දශම 8යි. ms ඍණ 1 කියන උත්තරය තමයි අපිට මෙතනදී ගන්න වෙන්නේ. බානිතෝර එතන ඔයගලන්ට කල්පනා කරන්න කාරණා කීපයක් තිබ්බ නේද? එතකොට මේ තප්පර එකකදී ඔයගොල්ලෝ 1යි කියලා ගත්තා නම් එහෙම වරදිනව නේද? එහෙනම් සංඛ්‍යාතේ කීය දෙන්න ඕනේ? 2යි කියලා ගන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් හොඳට බලන්න දුවේ පුතේ වරද්ද ගන්න එපා. ඒ නිසා ප්‍රශ්න හැමතිස්සෙම හොඳට කියවලා තමයි ඔයගොල්ලෝ උත්තරය දෙන්න ඕනේ. ඊළඟ බලන්න කීවෙනි ප්‍රශ්න අපිට තියෙන්නේ ඊළඟට? 25. සාකවල සිදුවන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය පිළිබඳ අසත්‍ය. මෙන්න මේ වගේ තැන්වලදී මේ සත්‍ය අසත්‍ය කියන එක හොඳට බලන්න. එතකොට සත්‍ය අසත්‍යද මේ අහන්නේ කියලා. මේකත් ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැනක්. බලන්න මොකද්ද මේ අහන්න අසත්‍යනේ හොයන්න තියෙන්නේ නේද? අපි එකින් එක කියවලා බලමු මේවා සත්‍යද අසත්‍යද කියලා. පළවෙනි එක බලන්න. ප්‍රධාන වශයෙන් පාත්‍රවල ඉනිමුදු ස්තර පටකේ සිදුවේ. මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය නේද? එක හරි. මූලික ඵලය වන්නේ ග්ලූකෝස්. ඔව් ග්ලූකෝස් තමයි හදාගන්නේ. අතුරු ඵලයක් ලෙස තමයි ඔක්සිජන් පිට වෙලා යන්නේ. ඒකත් හරි නේද? පිටවන ඔක්සිජන් වායුවේ ප්‍රභවය ජලයේ වේ. ඒතකොට ඔක්සිජන් වායුවේ ප්‍රභවය. ඒතකොට ඔක්සිජන් වල තියෙන ඔක්සිජන් නේද? ඒතකොට ජලයේ තියෙන ඔක්සිජන් මේ ඔක්සිජන් හැදුනේ ජලයෙන් කියලා තමයි කියන්නේ. ඒතකොට ඒකත් නිවැරදි කියලා තමයි අපි ගන්නෙ. ප්‍රභා සංශ්ලේෂණය සිදුවන්නේ හරිත සාකවල පමණි. නැහැ නේද දුවේ පුතේ? නීල හරිත ඇල්ගී එහෙම තියන්නේ ඒ බෑත් තියෙන මොනවාද ප්‍රභා සංශ්ලේෂණ වර්ණක නේද? එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය ඒකේ සිදු වෙනවා. ඊළඟ 26 වෙනි ප්‍රශ්නය බලන්න. පහත රසායනික සමීකරණ අතරින් තුලිත රසායනික සමීකරණය කුමක්ද? බලන්න තුලිත කියලා කියන්නේ මොකද්ද? මේ පැත්තේ තියෙන පරමාණු මේ පැත්තේ තියෙන පරමාණු වලට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ ඵල සහ ප්‍රතික්‍රියක සහ ඵල තියෙන්නේ. ඒ ප්‍රතික්‍රියක වල තියෙන පරමාණු ගානම ඵලවලත් තියෙන්න ඕනේ. බලන්න මෙතන නයිට්‍රජන් කීයක් තියෙනවද? 2 2 4යි. මෙතන 2යි. එහෙනම් මේ සමීකරණය තුලිත නැහැ නේද? හරි. ඊළඟ බලමු. මේක පෙරස් 4යි. යකඩ 4යි. මෙතන කීයද? 2යි. එහෙනම් ඒකත් තුලිත නැහැ. ඇලුමිනියම් මෙතන කීයද? ඇලුමිනියම් 2යි. හයිඩ්‍රජන් 6යි. මෙතන දෙවරක් 3 6යි. ක්ලෝරීන් දෙවරක් 3 6යි. මෙතනත් 6යි. එහෙනම් මේක තුලිතයි නේද? දැන් තුන්වෙනි එක අපිට පිළිතුර විදියට ගන්න පුළුවන්. අපි ඔන්න හතරවෙනි එකත් බලමු. කාබන් නම් 1යි නේද? හයිඩ්‍රජන් 4යි. මෙතන 4ක් තියෙනව නේද? ඔක්සිජන් කීයක් තියනවද? ඔක්සිජන් මෙතන 2යි. මෙතන 2යි 1යි 3යි. එහෙනම් ඔක්සිජන් තුලිත නැහැ. එහෙනම් ඒ සමීකරණයෙන් තුලිත නැහැ. එහෙනම් තුලිත වෙන්නේ මොනවද? තුන්වෙනි සමීකරණේ පමණයි. එහෙනම් නිවැරදි පිළිතුර 3 නේද? ඊළඟට තියෙනවා බලන්න දුවේ පුතේ ජලය 5 කිලෝග්‍රෑමයක උෂ්ණත්වය 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය වන්නේ කොහොමදයි මේක හොයන්නේ? අපි දන්නවා සමීකරණය නේද? Q සමානයි තාප පර්යාසය සමානයි mc t නේද? දැන් මෙතන අපි දන්නවා m කියන්නේ මොකද්ද? ස්කන්ධය කීයද? 5 කිලෝග්‍රෑම් නේද? ඊට පස්සේ C කියන්නේ මොකද්ද? විශිෂ්ට තාප ධාරිතාව වැඩි කිරීම 4200යි. අපි හැමතිස්සෙම දුවේ පුතේ මේවැයි මොනවද දාන්න ඕනේ? ඒකක දාන්න ඕනේ. හරි? ඒ ලස්සනට ඒකක දාලා පිළිවෙලට මේක ලියන්න ඕනේ. උෂ්ණත්ව වෙනස ඊට උෂ්ණත්ව වෙනස කීයද? සෙල්සියස් අංශක 40යි. එහෙනම් අපි මේක මොකද කරන්න ඕනේ? ගුණ කරලා බලන්න ඕනේ. බැලුවාම කීයද එන්නේ? ඔයගොල්ලන්ට ඒ උත්තරයක් මේක ගුණ කරලා බලන්න. එතකොට මේගොල්ලන්ට එනවා උත්තරයක් කීයද දුවේ පුතේ? මෙන්න මේ වගේ උත්තරයක් ඔයගොල්ලන්ට දෙයි. මේ උත්තරය ආවන මෙන්න මේක උණයි දෙන්නේ. ජූල් වලින් තමයි මේ පිළිතුර එන්නේ. ජූල් වලින් ආවට උත්තරේ අහලා තියෙන්නේ මොනවද? පිළිතුර තියලා තියෙන්නේ මොනවද? කිලෝ ජූල් වලින්. එහෙනම් ජූල් කිලෝ ජූල් ගන්න මොකද කරන්න ඕනේ? අපි
10න් බෙදන්න ඕනේ නේද? මේක බෙදුනහම කීය දෙන්නේ? 840යි කිලෝ ජූල් කියලෙනවා. එන හතරවෙනි පිළිතුර තමයි අපිට ගන්න පුළුවන්. එහෙනම් මේ විදිහට දුවේ පුතේ නිවැරදිව ආදේශ කරන්න. එතකොට ඔයගොල්ලන්ට ජූල් වලින් උත්තර එනවා. හැබැයි කිලෝ ජූල් වලින් අහලා තියෙන්නේ. ඊට පස්සේ ජූල් කිලෝ ජූල් කරලා පිළිතුරු ලබා ගන්න පුළුවන්. එතකොට වරද්ද ගන්න එපා දුවේ පුතේ හැමතිස්සෙම මේ සමීකරණයකට ආදේශ කරද්දී ඒකකත් එක්ක ආදේශ කරලා නිවැරදිව ලියන්න හුරු පුරුදු වෙන්න. ඒක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වේවි. මෙන් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබා ගන්න. MCQ වල නම් සම්පූර්ණ කියලා නැහැ නේද? වැරදුනොත් වැරදුනාම තමයි. ඒක නිසා නිවැරදිව පිළිතුර අපි ලබා ගන්න ඕනේ. 28 බලන්න. පහත වගුෙහි දැක්වෙන ඉන්ද්‍රිකාව සහ එමගින් සිදු කරන කෘත්‍ය නිවැරදිව දැක්වෙන වර්ණය තෝරන්න. අපි දන්නවා සෛලයක විවිධ ඉන්ද්‍රිකා ගණනාවක් තියෙනවා. මේවායින් විවිධ කෘත්‍යයන් ඉටු වෙනව නේද? අපි ඒවා ඉගෙනගෙන තියෙනවා. අපි දැන් එනම් බලමු දුවේ පුතේ මේ එකින් එක නේද? පළවෙනිටම තියෙන්නේ මොනවාද? මයිටොකොන්ඩ්‍රියා නේද? මයිටොකොන්ඩ්‍රියා මගින් මොකද්ද කරන්නේ? ශක්තිය නිපදවීම තමයි ඒක හරි නේද? රයිබෝසෝම මගින් මොකද්ද කරන්නේ? රයිබෝසෝම මගින් කරන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණය. එහෙනම් මේක වැරදි. න්‍යෂ්ටිය මගින් කරන්නේ මොකද්ද? න්‍යෂ්ටිය මගින් කරන්නේ ශෛලීය ක්‍රියා පාලනය. එහෙනම් ඒකත් වැරදි. ගොල්ගි සංකීර්ණය මගින් මොකද්ද කරන්නේ? ඒ ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම, ඒවා අසුරා තැබීම නේද? ඒ ශ්‍රාවීය කෘත්‍යය තමයි සිදු කරන්නේ. එහෙනම් ඒකත් වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ මොකද්ද? නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1 මයිටොකොන්ඩ්‍රියා මගින් තමයි ශක්තිය නිපදවීම. අපි කියන ශක්ති බලාගා Java පොළවල් කියලානේ. පවර් ස්ටේෂන්. ඒ වයින් තමයි ඒ ස්වයං ශ්වසනය මගින් ශක්තිය නිපදවීම සිදු වෙන්නේ. හරි. 29 වෙනි ප්‍රශ්නේ බලන්න. ධාරා උස්මකයක් භාවිතා කර සිදු කරන යකඩ නිස්සාරණයේදී කැල්සියම් කාබනේට් භාවිතා කිරීමේ ප්‍රයෝජනයක් වන්නේ මින් කුමක්ද කියලා. තවත් දුවේ පුතේ මේ කැල්සියම් කාබනේට් මොකද වෙන්නේ? කැල්සියම් කාබනේට් කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවට වියෝජනය වෙනව නේද? ඊට පස්සේ මේ කැල්සියම් ඔක්සයිඩ් වලින් මොකද කරන්නේ? මේ කැල්සියම් ඔක්සයිඩ් මේ යකඩවල තියෙන අපද්‍රව්‍ය වල සිලිකා කියලා තියෙන මොනවාද? සිලිකන් ඩයොක්සයිඩ්. ඇලුමිනා එම නැත්නම් ඇලුමිනා විදියට තියෙනවා ඇලුමිනියම් ඔක්සයිඩ් Al2O3 සිලිකන් ඩයොක්සයිඩ් කියන්නේ SiO2 මේවත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේ අපද්‍රව්‍ය ලෝබර ලෙස ඉවත් කරනවා නේද? එහෙනම් පිළිතුරු විදියට අපිට මොකද්ද ගන්න තියෙන්නේ? යකඩ නිස්සාරණයේදී කැල්සියම් කාබනේට් භාවිතා කිරීමේදී යකඩවල අඩංගු අනවශ්‍ය ද්‍රව්‍ය ලෝබර ලෙස ඉවත් කරනවා මේ කැල්සියම් කාබනේට් මගින් සෑදෙන කැල්සියම් ඔක්සයිඩ් මගින්. එහෙනම් දෙවෙනි පිළිතුර තමයි මෙතනදී අපි නිවැරදි පිළිතුර විදිහට ගන්න ඕනේ. ඊට පස්සේ බලන්න දුවේ පුතේ 30 වෙනි ප්‍රශ්නේ 30 කිලෝවොට් 30 කිලෝවොට් එස දක්වා ජල තාපකයක් ලීටර එකක් නේද? ජල තාපකයක් මගින් මිනිත්තුවකට සපයන තාප ශක්ති ප්‍රමාණය ගණනය කරන්න කියන විනාඩියකට අහන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ තුන අපි කිලෝවොට් වලින් තියෙන අපි මේක වොට් බවට පත් කර ගන්න ඕනේ. නම් අපි මේක 1000න් වැඩි කරනවා. ඊට පස්සේ මේ තප්පරයකට තියෙන්නේ නම් මේක අපි ආපහු 60න් වැඩි කරනවා. එතකොට අපිට ලැබෙනවා මේ ශක්ති ප්‍රමාණය ජූල් වලින් කීයක්ද? 1,80,000යි ජූල් කියලා අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. නම් මේක තමයි පිළිතුර වෙන්නේ. හරි. ඊළඟට මොන්න බලන්න ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා සත්‍යයක් නිරීක්ෂණය කර. ඔතන ඔයගොල්ලන්ට මේ පරිසරයේ තියෙන සතුන් ගහකොළ මේවා නිරීක්ෂණය කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ විද්‍යා කරන ශිෂ්‍යයාව විදිහට දරුවෝ විදිහට නිරීක්ෂණය කරලා එයා ඉගෙන ගත්ත දේවල් මේ තියෙනවද පුළුවන් ද හඳුනගන්න කියලා බලන්න ඕනේ. බලන්න ඒ විදිහට සිසුන් පිරිසක් මේ සත්‍යයක් නිරීක්ෂණය කරලා තියෙනවා. බලන්න මේ නිරීක්ෂණය කරපු සතා මොනවද තියෙන්නේ? දේහේ ඛණ්ඩ වලට බෙදිලා නේද? ඉසවරස උදරය කියලා නේද? බාහිර සැකිල්ලක් සහිතයි. ෆයිටින් විශේෂ බාහිර සැකිල්ලක් තියෙනවලු. සන්ධි සහිත උපාංග පවතිනවා. එහෙනම් ආයි කතා කරන්න දෙයක් නෑ. සන්ධි සහිත උපාංග තියෙනවා කිව්වොත් එහෙම කවුද? මේ අනිවාර්යයෙන්ම ආත්‍රපෝඩාවෙක් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට විතරයි මේ සන්ධි සහිත උපාංග තියෙන්නේ. ඒතකොට මේ දෙකත් හරිදයි බලන්න ඕනේ. ඔව් ආත්‍රපෝඩාවන්ට බාහිර සැකිල්ලක් තියෙනවා නේද? එහෙ කණ්ඩ වලට හිස උරස උදරය කියලා බෙදිලා තියෙනවා. එහෙනම් හරි. දැන් මේගොල්ලෝ මොකෙද්ද මේ නිරීක්ෂණය කරලා තියෙන්නේ? ආත්‍රපෝඩා වංශයේයි සතෙක් තමයි නිරීක්ෂණය කරලා තියෙන්නේ. ඊළඟට බලන්න NaOH සහ HCl අතර ප්‍රතික්‍රියාවයි. මොකද්ද මේ? උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් නේද? බස්මියන් සහ අම්ලයක් අතර සිදුවන තාප විපර්යාසයේ ගණනයේදී සිදු කරන උපකල්පනයක් නොවන්නේ. අපි දුවේ පුතේ මෙතනදී උපකල්පනයක් නොවන එක තමයි අහන්නේ. මොකද්ද? උපකල්පනයක් නොවන එක.
අම්ල බස්ම මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වය සමානයි කියලා කියන. ඔව් අපි ඒක හරි. එහෙම උපකල්පනයක් අපි කරනවා. අම්ල හා බස්ම සමාන මවුල ගානක්. එහෙම එකක් අපි උපකල්පනය කරන්නේ නෑ. 3 මිශ්‍රණයේ විශිෂ්ටතාව ධාරිතාව ජලයේ විශිෂ්ටතාව ධාරිතාවට සමානයි කියලා අරන් තමයි අපි ගණනය කිරීම සිදු කරන්නේ. උපකල්පනයත් හරි. අන්තර්ක්‍රියාවේදී නිපදව මුළු තාප ප්‍රමාණය මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ නැංවීමට පමණක් යෙදෙනු බව. දැන් තාපහානියක් නැහැ කියලා අපි උපකල්පනය කරනවා නේද? නම් ඒකත් හරි. නම් දෙවෙනි එක තමයි මෙතනදී පිළිතුර විදියට ගන්න තියෙන්නේ. 33 බලන්න දුවේ පුතේ 4 කිලෝග්‍රෑම් වස්තුවක් මත යොදන බල 3ක් පහත රූපයේ දැක්වේ. මෙම අවස්ථාවේ වස්තුවේ ත්වරණය අහලා තියෙන්නේ. නම් මෙතන දැන් මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මේ සම්ප්‍රයුක්ත බලය හොයාගන්න ඕනේ නේද? මෙතන කීයද මේ බල දෙක එකතු වෙන මේ පුතේ? නිව්ටන් 32යි නේද? මේ පැත්තට නම් 24 ඉදලා තියෙනවා. මේ පැත්තට සම්ප්‍රයුක්ත බලය දෙනවා කීයක්ද? 8ක් නේද? නිව්ටන් 8ක් දෙනවා. එහෙනම් ත්වරණය අහන්නේ අපෙන්. අපි දන්නවා සමීකරණය මොකද්ද? F සමානයි ma කියන සමීකරණය තමයි අපිට යොදා ගන්න වෙන්නේ. එහෙනම් ඒනේ අපිට හොයන්න තියෙන්නේ ත්වරණය හොයන්න තියෙන්නේ. F බෙදීම m. F කියලා කිව්වේ කීයද? නිව්ටන් 8යි m කියලා කියන්නේ කීයද? කිලෝග්‍රෑම් 4යි නේද? එහෙනම් ත්වරණය කීය දෙන්නේ? 2යි ms වෙන දෙක තමයි ත්වරණය විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් ඒ විදිහට ඔයගොල්ලන්ට මේ ගාන හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් මේ සම්ප්‍රයුක්ත බලය ගැනත් දැනගන්න ඕනේ නේද? මේ නිව්ටන්ගේ දෙවන නියමය ගැනත් ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ. දෙකම මතක තිබුණනම් තමයි ඔයගොල්ලන්ට දුවේ පුතේ මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් බලන්න කොච්චර පහසුද කියලා නේද? මේ දෙක මතක තිබුණා අපිට ඉතාම ලේසියෙන් මේකට පිළිතුරු ලබා ගන්න පුළුවන්කම තිබුණා. හරි. 34 බලන්න. රතුකොළ වර්ණ අන්ධතාවය සඳහා නිරෝගී පිරිමියෙකු වාහක කාන්තාවක සමග විවාහ වීමෙන් ලැබෙන දරු පරම්පරාවේ අදාළ රෝගය ප්‍රවේණිගත වීම පිළිබඳව දක්වා ඇති නිවැරදි ප්‍රකාශය තෝරන්න. එන අපි බලමු දැන් මේ කොහොමද මේ ප්‍රවේණිගත වීම සිදු වෙන්නේ කියලා. අපි බලමු දැන් කවුද මේ නිරෝගී පියා? එහෙනම් මෙයා පිරිමියෙක් කියන්නේ එහෙනම් XY නේද? ඊට පස්සේ වාහක මව. යා කොහමද? XX. යා කාන්තාවක් නේද? මවනේ. එහෙනම් මෙයා කවුද? නිරෝගී පියා. මේ වාහක මව. තව නිරෝගී පියා නම් මොකද වෙන්න ඕනේ? මෙයාගේ නිලින ජානය තියෙන්න විදියක් නෑ. එයාගේ ප්‍රමුඛ ජානය තමයි තියෙන්නේ. එතකොට මේ වාහක මව එයාගේ නිලීන ජානයක් තියෙනවා, ප්‍රමුඛ ජානයක් තියෙන නිසා එයා රෝගය වැළදෙන්නේ. මොකද ප්‍රමුඛ ජානය තියෙන නිසා. මේ නිලීන ජානය නිසා තමයි රෝගය වැළදෙන්නේ. නම් මේ විදිහට ප්‍රමුඛ ජානය සහ නිලීන ජානය කියන දෙකම මෙයාගේ තියෙනවා. දැන් මෙයා කොහොමද මේ ජන්මානුසය දෙන්නේ? කැපිටල් C y කියලා ජන්මානුසය දෙනවා මෙයාගේ x කැපිටල් C x සිම්පල් C කියලා සෑදෙනවා. හරි. ඔන්න ඒ විදිහට තමයි හැදෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ජන්මානු මගින් මේ දරුවන් ඇති වෙන්න පුළුවන්. එහෙනම් මොකද්ද මෙතන ඇති වෙන්නේ? x කැපිටල් C සහ x කැපිටල් C කියලා. එහෙනම් මේ කවුද? මේ නිරෝගී දුවෙක් ඇති වෙන්න පුළුවන් මෙතන. නිරෝගී දුව. ඊට පස්සේ මේ දෙක සම්බන්ධ වෙනවා නේද? එතකොට කැපිටල් C x සිම්පල් C සම්බන්ධ වෙනවා. යා කවුද? අන්න යා වාහක දුවෙක් ඇති වෙනවා. ඊට පස්සේ මේ දෙන්න සම්බන්ධ වෙනවා. කැපිටල් C y. එහෙනම් මෙයා කවුද? මෙයා වෙන්නේ දැන් කැපිටල් C නේ තියෙන්නේ. එහෙනම් මෙයා නිරෝගී පුතා. ඊළඟට මේ දෙක සම්බන්ධ වෙනවා. සිම්පල් C y. මෙයා කවුද? රෝගී පුතා. ඔන්න ඔය විදිහට තමයි නම් දරුවන් ඇති වෙන්නේ. බලමු. සියලුම ගැහැණු දරුවන් රෝග වාහකින් වේ. නෑ නිරෝගී දුවක් ඉන්නව නේද? එහෙනම් මේ ප්‍රකාශය වැරදි. සියලුම පිරිමි දරුවන් නිරෝගී අය වේ. නෑ නේද දුවේ පුතේ? එක රෝගී පිරිමි දරුවෙක් ඉන්නවා. එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. ගැහැණු දරුවන්ගෙන් අඩක් රෝග වාහකින් වේ. ඔව් දුවේ පුතේ. මේ බාන ගැහැණු දරුවෝ කීයද? දෙන්නයි. ඒකෙන් එක්කෙනෙක් රෝග වාහකයෙක් නිරෝගී අනිත් එක්කෙනා වාහකයෙක්. එහෙනම් 50%ක් රෝග වාහකින් නේද? දෙන්නගෙන් එක්කෙනෙක් රෝග වාහකයෙක් කියන්නේ. එහෙනම් මේ ප්‍රකාශය හරි. ඒ තුන්වෙනි ප්‍රකාශය හරි. හරි. ගැහැණු දරුවන්ගෙන් අඩක් රෝගී අය වේ. බාන්න ගැහැණු දරුවන්ගෙන් අඩක් නැහැනේ. රෝගී අය නැහැ. ගැහැණු දරුවන්ගෙන් එක්කෙනෙක් රෝගී අනිත් එක්කෙනා වාහක. එහෙනම් රෝගී අය නැහැ. එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. එහෙනම් නිවැරදි වෙන්නේ මොකද්ද?
නිවැරදින්නේ තුන්වෙනි ප්‍රකාශයේ පමණ නම් පිළිතුර වෙන්න ඕනේ අංක 3. එතකොට ඕගොල්ලන්ට මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් මේ විදිහට මේ සටහන ඇඳ ගන්න පුළුවන් කමක් තියෙනවා. හරිම ලේසි. බලන්න ඔය කතා කරපු විදිහට මේක තනියම අඳින්න උත්සාහ කරන්න. ඉතාලම පහසුවෙන් ඕගොල්ලන්ට මේ ප්‍රශ්නයට ඕක ඇඳගත්තා නම් පිළිතුර හරියට නිවැරදිවම ලබා ගන්න පුළුවන්කම තියෙන කිසිම අමාරුවක් නෑ නේද? එහෙනම් ඒ ගැන පොඩ්ඩක් වැඩිපුර සැලකිල්ලක් දක්වන්න ඕනේ. හරි. අපි එන ඊළඟ ප්‍රශ්නයට අපි දැන් ප්‍රශ්න 34ක් අපි කතා කරලා තියෙනවා. අපි බලමු දුවේ පුතේ ඊළඟට කීයද 35 වෙනි ප්‍රශ්නේ නේද? කාබන් ඉලෙක්ට්‍රෝඩ් යොදා ගනිමින් ජලී NaCl ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී සිදුවන විපර්යාසය නිවැරදිව දක්වා ඇති වර්ණය කුමක්ද? ඔව් මෙතෙන්දී බලමු අපේ නිවැරදි විපර්යාසය නිවැරදිව දක්වලා තියෙන්නේ ධනාග්‍රය වලින් හයිඩ්‍රජන් පිටවීම. ධනාග්‍රය වලින් පිට වෙන්නේ මොනවද ඒ පුතේ? ක්ලෝරින් නේද? ක්ලෝරින් වායුව තමයි ධනාග්‍රය වලින් පිට වෙන්නේ. හයිඩ්‍රජන් වායුව පිට වෙන්නේ මොන අග්‍රය වලින්ද? ඍණාග්‍රය වලින්. එහෙම නැත්නම් කැතෝඩය වලින් තමයි පිට වෙන්නේ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. ද්‍රාවණය තුල NaOH ඇද. ඔව් ඒ පුතේ මෙතනදී මේ හයිඩ්‍රජන් සහ ක්ලෝරින් වායුව පිට වෙලා යනවා H සහ Cl අයන. එතකොට මේ NaOH සෑදීම සිදු වෙනවා. ඇනෝඩය අසල ඔක්සි හරණය වීම. එතකොට ඇනෝඩය අසල ඔක්සි හරණයක්ද සිදු වෙන්නේ? ඇනෝඩය අසල සිදු වෙන්නේ මොකද්ද? ඇනෝඩ ප්‍රතික්‍රියාවේදී ඔක්සි කරණයක් තමයි සිදු වෙන්නේ. එහෙමනම් ඒ ප්‍රකාශයත් වැරදි. කැතෝඩය අසලින් ක්ලෝරින් වායුව පිටවීම. කැතෝඩය අසලින් නෙවෙයි දුවේ පුතේ ඇනෝඩය අසලින් තමයි ක්ලෝරින් වායුව පිට වෙන්නේ. එමනම් ඒ ප්‍රකාශයත් වැරදි. එහෙනම් දෙවෙනි ප්‍රකාශය තමයි මෙතනදී අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. ඊළඟට ඉතා පහසු ප්‍රශ්නයක් තියෙන්නේ මොකද්ද? 20 ඕම් සහ 30 ඕම් ප්‍රතිරෝධක දෙකක් සමාන්තරගතව සම්බන්ධ කළ විටෙහි සමක ප්‍රතිරෝධය. එතකොට සමාන්තරගතව සම්බන්ධ කරනවා කියලා කියන්නේ මොකද්ද දුවේ පුතේ? මෙතන කොහොමද මේක සම්බන්ධ කරලා තියෙන්නේ? අපි ඇඳලා බලමුද? ඇඳලා බලුවම අපිට මේක තේරෙයි නේද? මෙන්න මෙහෙම තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එකක් කීයද? 20 ඕම් අනික 30 ඕම් නේද? මොනයි මේ කොහොමද හොයන්නේ? එකයට R සමානයි එකයට 20 ධන එකයට 30. එහෙනම් දැන් මේක අපි සුළු කරන්න ඕනේ. කොහොමද සුළු කරන්නේ? 50න් නේද? 60න් නේද? 50න් නෙවෙයි 60නේ ගන්න වෙන්නේ නේද? 60ට 20 ඒවා 3යි. එහෙනම් 3යි. මෙතන 60ට 30 ඒවා 2යි. මෙතන 2යි නේද? එහෙනම් එකයට R සමාන වෙනවා කීයටද අවසානයේදී? 60න් 5ට නේද? එතකොට R සමාන වෙනවා 60 බෙදීම 5යි. එහෙනම් R කීයද? R සමානයි 12යි. එහෙනම් උත්තරේ කීයද ගන්නෙ? උත්තරේ අපිට පළවෙනි උත්තරේ ගන්න පුළුවන්. නම් පහසු ඉතාම පහසු ගානක් නේද? මේ සමාන්තර සහ ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධති වල සමක ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ මතක තියාගෙන ඉන්න ඕනේ. මේකෙන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ගණන් හදන්න එනවා. ඒ නිසා මේ ප්‍රතිරෝධක පද්ධති වල සමක ප්‍රතිරෝධය හොයන විදිය පොඩ්ඩක් පුරුදු වෙලා ඉන්න. ඒක ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි. ඊළඟ බාන්දුවේ පුතේ මැග්නීසියම් කියන්නේ ලෝහයක්. ලෝහ සහ අම්ල අතර ප්‍රතික්‍රියාවක් තමයි මෙතන කතා කරලා තියෙන්නේ. මැග්නීසියම් සහ HCl අතර රසායනික ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය පරීක්ෂා කිරීම සකස් කළ ඇටෝම් 4ක් පහත දැක්වේ. බලන්න එතන ඇටෝම් 4ක් තියෙනවා නේද? A B C D කියලා. A B C D නල අතරින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩිම නලය. එතකොට දුවේ පුතේ අපි දන්නවා මේ කුඩු දැම්මම මොකද වෙන්නේ? පෘෂ්ඨ වර්ග ඵලය වැඩි වෙනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනව නේද? එහෙනම් මේ දෙකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි මේකට වඩා. ඊට සාන්ද්‍රණය වැඩි වෙද්දි මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය තව වැඩි වෙනවා. එහෙනම් මේ C එකේ තමයි සාන්ද්‍රණය වැඩි. එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩිම නලය මොකද්ද? C තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩිම නලය වෙන්නේ. ඊළඟට බලන්න 38 වෙනි ප්‍රශ්නය. නයිට්‍රජන් චක්‍රයේදී බැක්ටීරියා දායකත්වය අදාළ නොවන. අන්න මෙතන නොවන එක අහන්නේ. මොකද්ද නොවන එක? නයිට්‍රජන් බැක්ටීරියා දායක වෙනව නේද? ඊට පස්සේ තව මොනවටද දායක වෙන්නේ? ජෛවීය තිර කිරීමට. ඔව් ජෛවීය තිර කිරීමටත් බැක්ටීරියා දායක වෙනවා. ඇමෝනිකරණයට. ඇමෝනිකරණයටත් බැක්ටීරියා දායක වෙනවා. වායුගෝලීය තිරකරණය කියන එකට බැක්ටීරියා දායක වෙන්නේ අකුණු ගැසීම් මගින් එහෙම නේද? ඒ නයිට්‍රජන් තිරවීමක් සිදු වෙන්නේ. ඒතකොට එතනදී දායක වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ
අංක 3 අවතල දර්පණයක් භාවිතාක රැවුල බෑමේදී මුහුණ තැබිය යුතු වන්නේ දර්පණය කුමන ස්ථානයකද මේ ඉතාමත්ම පහසු ප්‍රශ්නයක් කොහෙද මේක තියන්න ඕනේ F සහ P අතර තමයි මේකේ මුහුණ අපි තියන්න ඕනේ විදිහට තමයි මෙතනදී උත්තරය ලබා ගන්න වෙන්නේ ඊළඟට 40 ඕසෝන් වියන සෑවීම නිසා මිනිසාට ඇතිවන සෞඛ්‍යමය බලපෑම් මොකක්ද කුමක්ද මේ ඕසෝන් වියන නිසා මොකද වෙන්නේ ඒ සූර්යාගේ සිටෙන අහිතකර පාරජම්බුල කිරණ වලින් අපේ අපි ආරක්ෂා කරන්න අපේ සම ආරක්ෂා කරනවා ඕසෝන් වියන ෂය වෙලා ගියොත් තුනී වෙලා ගියොත් එහෙනම් මොකද වෙන්නේ ඒ සූර්යාගේ ඉඳලා එන පාරජම්බුල කිරණ කෙලින් පෘථිවියට ළඟා වෙලා අපේ සම්මත පතිත වෙනවා ඒතකොට සමේ පිළිකා වගේ දේවල් ඇති වෙන්න පුළුවන් එහෙනම් පිළිතුර වෙන්න ඕනේ අංක 2 හොඳයි දුවේ පුතේ එහෙනම් අපි මේ MCQ එකේ ප්‍රශ්න 40ම සාකච්ඡා කළා මම හිතන්නේ ඔයගොල්ලන්ට හොඳට වැටහෙන්නේ නැති මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් යොමු කරන්න එතකොට අපි ඊළඟට එහෙමනම් ස්ට්‍රක්චර් දෙකක් සාකච්ඡා කරමු මම දැන් මේ MCQ ප්‍රශ්න සාකච්ඡා කිරීම එහෙමනම් මෙතනින් අවසන් කරනවා සියලු දෙනාටම සුබ දවසක්